අයිබෝවන් ළමයි අපි ක්ලාස් එක පටන් ගන්නවා මම හිතනවා ඇහෙනවා කියලා කියන තුනත් මම පටන් ගන්නවා මොකද රෙකෝඩින් එක ඔයගොල්ලන්ට දාන්න පුළුවන් නිසා මම ක්ලාස් එක පටන් අරගෙන කරගෙන යන්න. එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ මූලිකවම අපි පහුගිය කාලවල මේ දක්වා එනකම් ගවයින් ඇති කිරීම සඳහා තෝරා ගන්නා ගවයින් මාර්ග කවුද කියලා අපි ඉගෙන ගත්තා. අද මේ ගවයින් නැති කිරීමේ ක්‍රම කීපය ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව ගවයින්ගේ පැටව් රැක බලා ගැනීම ගැන කතා කරන්න ඕනේ. හරි. එතකොට මම වීඩියෝ එක ඔයගොල්ලන්ට දාන්නම් ගැටලුවක් නැති වෙන්න. ගවයින් නැති කිරීමේ ක්‍රම ගැන කතා කළොත් අපි ආකාර තුනකට ගවයින් නැති කිරීම කරනවා. එකක් නිදැලි ක්‍රමය, අනිත් එක අඩ සියුම් ක්‍රමය. අපි කියනවා මේකට අඩ නිදැලි ක්‍රමය කියලාත් කියනවා, අඩ සියුම් ක්‍රමය කියලාත් කියනවා. එතකොට අවසාන වශයෙන් සියුම් ක්‍රමය නැත්නම් සූක්ෂම ක්‍රමය කියලා කියනවා. එතකොට නිදැලි ක්‍රමය, අඩ සියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමය. එතකොට මේ ආකාර තුනට ගවයින් නැති කිරීමේ ඇති කරන්න පුළුවන්. ඒකෙදි නිදැලි ක්‍රමය ගත්තොත් නිදැලි ක්‍රමයේදී කියන්නේ සතුන්ව ගවයින්ව නිදහසේ විශේෂම දිවා කාලයේදී නිදහසේ ඒගොල්ලන්ට ඇවිදලා කෑම ගැනීමට අවස්ථාව සලස්සලා දෙනවා. ලංකාවේ එතකොට ගොඩක් කලාවට ඔය ඈත පළාත්වල මොණරාගල, හම්බන්තොට, අම්පාර ඒ වගේ පැතිවල ගොඩක් කලාවට සිද්ධ කරන්නේ මෙන්න මේ නිදැලි ක්‍රමය. ඊට අමතරව කුරුණෑගල ප්‍රදේශයේ පොල්ලතු ආශ්‍රිතවත් මේ නිදැලි ක්‍රමය ගොඩක් කලාවට සිද්ධ කරනවා. පොල්ලතු ආශ්‍රිතව මේගොල්ලෝ නිදැල්ලේ හැසිරීමට යවනවා. එතකොට ඒගොල්ලෝ නිදැල්ලේ ගිහිල්ලා උලා කෑම සිද්ධ කරනවා, තනකොළ කෑම කරනවා, වතුර බීම ඒවා ඔක්කොම කරනවා. පෝෂණය ලබා ගැනීම සඳහා මේගොල්ලන්ව නිදැල්ලේ යවලා තියෙනවා. ඊට පස්සේ රාත්‍රී කාලයේදී මේගොල්ලන්ව දක්කගෙන ඇවිල්ලා ගොඩක් කලාවට ගව මඩු සලසලා තියෙන නැත්නම් වහලවල් ගහපු මඩු සකසලා තියෙන తాවකාලික මඩු. ඊට අමතරව සමහර අය ඉන්නවා කැලෑවල් වලට මේගොල්ලන්ව යවන විශේෂයෙන්ම අම්පාර, හම්බන්තොට ඒ වගේ පැතිවල කැලෑවල් තුළට මේගොල්ලන්ව යවන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවන් වල දකින්න ලැබෙනවා කැලෑව ආසන්නයේ හෝ කැලෑව ඇතුළත ගස් කීපයක් අල්ලලා ඒක හරහා තව ඉනි වැටක් නැත්නම් ඉනි වැටක් සකසලා ඒ ඉනි වැට හරහා වට කරලා සාමාන්‍ය සත්තුන්ට ලගින්න පුළුවන් වෙන විදිහට මේ වගේ සත්තුන්ට ලගින්න පුළුවන් වෙන විදිහට මේ වගේ මේ වගේ ඉදි වැටක් කොහොම සකසලා එතකොට මේ හරහා තව වැට් ලී දඬු මෙහෙම දාලා කොහොම ලී දඬු දාලා ලී දඬු දාලා මේ හරි ඇතුල් වීම සඳහා වැටක් මේ ඉතුරු කරලා මේක ඇතුලේ රාත්‍රියට මේගොල්ලන්ව දාලා තියෙනවා. රයිට්. එතකොට ඒ වගේ කිරීමක් කරනවා සාමාන්‍යයෙන් මේ නිදැලි ක්‍රමේදී ඇති කිරීමේදී. ඒක හින්දා මේක සරල ක්‍රමයක්. රාත්‍රී කාලේදී විතරයි මඩුවක් දෙන්නේ. තවල් කාලෙත් මේගොල්ලෝ නිදැල්ලේ යවනවා. හරි. එතකොට මේ කියන ඇති කිරීමේ ක්‍රමවල තියෙන වාසි අවස් පවා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒව අහන්න පුළුවන් හින්දා. එතකොට මේක සාමාන්‍ය ලංකාවේ බහුලතව භාවිතා කරන ක්‍රමවේදයක්. විශේෂයෙන්ම ඉඩම් වැඩි ප්‍රදේශවල, ඉඩකට වැඩි ප්‍රදේශවල මම කිව්වා වගේ වීදි කලාපේ, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, මොණරාගල ඔය පැතිවල ගවයින් නැති කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක්. ඊට අමතරව සමහර ලාවට මේ ක්‍රමය ගොඩක් කලාවට මේ කඳු ආශ්‍රිතව නැත්නම් නුවරඑළිය වගේ ප්‍රදේශවල ටිකක් සිද්ධ කරනවාට වැඩිපුර සතුන් නැති ප්‍රදේශවල. නමුත් මේක සම්පූර්ණම නිදැලි ක්‍රමයක් විදිහට ඒක ගණන් ගන්න බෑ. සම්පූර්ණ නිදැලි ක්‍රමයක් විදිහට අපිට මේ කැලෑවලට යවලා ඒ හරියටම මඩු වලට රාත්‍රියට දක්වලා තියාගන්න එක අපිට දකින්න පුළුවන්. එතකොට නිදැලි ක්‍රමයේ වාසි ගත්තොත් මේක වියදම අඩුයි. තාම සරලයි.
සරල ක්‍රමයක්. විශේෂිත ආහාර සැපීමක් නිවාස සැපීමක් කරන්න. ඉතින් ජලය සපය ගන්නෙත් මේගොල්ලෝ ඒ ඇවිදින අතරතුර තියෙන තැන් වලින් තමයි. ඒක පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඒ සඳහා විශේෂිත සැපීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අවාසි ගත්තොත් මේගොල්ලෝ එළිය නිදහසේ යන හින්දා මේගොල්ලන්ට යම් යම් පීඩාවන් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම අවුරස්මී පීඩාව ලක් වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා අවුරස්මී හින්දා මේගොල්ලන්ගේ නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යුරෝපීය සම්භාවයක් තියෙන සතුන්ට තද හිරුවේදී හින්දා මේගොල්ලන්ගේ නිෂ්පාදනය අඩු වීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ වර්ෂාව වගේ අහිතකර තත්ත්වයන් වලට එන්න පුළුවන්. ඒකට තද වර්ෂාව වලට එනවා මම කිව්වා නිදලු ක්‍රමේදී රාත්‍රී කාලයට විතරක් මේ ඇතුළත් කරනවා මේ සත්තු නිකන් ලැබීම සඳහා සලස්සනවා කියලා. එතකොට රාත්‍රී කාලේ විතරක් ලැබීම සලස්සනකොට මඩුවක්වත් නැහැ. නිකන් වට කරපු තැනක තමයි මේගොල්ලන්ව දාලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී මේගොල්ලන්ට වැස්සට තෙමීමේ හින්දා තෙමීම හින්දා නියුමෝනියා වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ අසනීප තත්ත්ව ඇති වෙන්න පුළුවන් සතුන්ට. ඒක හින්දා හැමතිස්සෙම මේගොල්ලන්ව නිදලි ක්‍රමේදී මේ අවාසිය තියෙනවා මේගොල්ලන්ට රෝගකාරකීන්ට ගොදුරු වීමේ. ඊළඟට අනිත් සංසිද්ධිය තමයි මේ තනකොළ ආහාරයට බුදිනවා නිදැල්ලේ හැසිරෙමින්. ඒතකොට මේ තනකොළ වල සමහර ලාවට පරපෝෂිතයින් ගේ බෝවීම හැකියාව දෙකක් මේගොල්ලන්ගේ ගොම වල පරපෝෂි පණුවන් ඉන්න පුළුවන්. එතකොට ගොම ගෑවිලා තනකොළ වලින් ඒකින් පැටවුන්ට පණු රෝග බෝ වෙන්න පුළුවන්. ඊට අමතර මේ පරපෝෂිත සතුන් මැක්කෝ කින්තුල්ල වගේ සතුන් බෝවීමේ හැකියාව තියෙනවා පහසුවෙන් නිදැලි ක්‍රමයේ. ඊළඟට තෘණ ගත්තොත් මේගොල්ලෝ ගන්න ආහාරයට ගන්න තෘණ වර්ග පිරිසිදු නැත්නම් ගුණාත්මක ඉහළ තෘණ වර්ග නොවෙන්න පුළුවන්. ආහාරයට ගන්න මොකද අපි වගා කරලා තියෙන තෘණ භූමිය වලට නෙමෙයි මේගොල්ලන් යවන්නේ නිදැලි ක්‍රමයේදී. එතකොට විශේෂයෙන්ම කැලෑ ආශ්‍රිත තියෙන තෘණ භූමිය සමහරවිට වැව් පිටි ඒ වගේ ස්ථාන වලට තමයි යවන්නේ. එතකොට ඒ ගුණාත්මක භාවයෙන් අඩු තෘණ තමයි මේගොල්ලන්ට ආහාරයට ලැබෙන්නේ. එතකොට ගුණාත්මක භාවයෙන් අඩු තෘණ ලැබීමත් එක්ක මේගොල්ලන්ගේ නිෂ්පාදනය යම් කිසි ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. නිෂ්පාදනය අපි බලාපොරොත්තු වෙන නිෂ්පාදනයක් ලබා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඊට අමතරව මේගොල්ලන්ට පිරිසිදු ජලය ලබා ගන්න බැරි වෙනවා. මේගොල්ලන්ගේ අනිවාර්යම සත්ත්ව පාලනයේ ප්‍රධාන කාරණාව තමයි විශේෂයෙන්ම කිරිගව පාලනයේ ප්‍රධාන කාරණාවක් තමයි පිරිසිදු ජලය සීමාවකින් තොරව සතුන්ට ලබා දිය යුතුයි කියන කතාව. ජලය අපි සතුන්ගේ පෝෂණය කිරීමේදී අනිවාර්යයෙන්ම සතුන්ට පිරිසිදු ජලය ලබා දීම සිද්ධ වෙන්න ඕනේ. එකක් තමයි මේගොල්ලන්ගේ ශාරීරික උෂ්ණත්ව පාලනය. ඊළඟට අමතරව කිරි නිෂ්පාදනයේදී මේගොල්ලන්ට අවශ්‍ය කාරණාවක් තමයි මේ ජලය පානය කිරීමෙන් සැලසීම. ඉතින් ඒකින්ද ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ පිරිසිදු ජලය නොලැබීම හින්දාත් මේගොල්ලන්ට ගැටලු සහගත තත්ත්වවලට මතුවෙන්න පුළුවන්. ඒකත් අවාසි සහගත තත්ත්වයක් මේ නිදැලි ක්‍රමේ. ඊළඟට මේ අපි දෙනුන් ගත්තොත් මේගොල්ලන්ට තියෙන අපි දන්න කිරි ගැනීම සඳහා ගැහැණු සතුන් අවශ්‍යයි. ඒකට මේ ගැහැණු සතුන් පැටවු දැමීම සිද්ධ කළොත් තමයි අපිට කිරි ලබා ගන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ පැටවු දැමීම සඳහා මේගොල්ලන්ට යම් අවස්ථාවක් තියෙනවා. අපි කියන මද ලක්ෂණ ඇති වෙන කාලේ. එතකොට මේ සඳහා ඒ මද ලක්ෂණ ඇති වෙන කාලේදී සිංචනය කිරීම කරන්න ඕනේ. ස්වභාවික සිංචනයට හෝ නැත්නම් කෘත්‍රිම සිංචනයට හෝ භාජනය වෙන්න ඕනේ. ඒකට තමයි පැටියෙක් මේ පිළිසිඳ ගන්න. ඒකට ඒ අනුව තමයි පැටියෙක් ලබා ගන්න පුළුවන්. එතකොට තමයි කිරි නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් නිදැල්ලේ හැසිරෙන වෙලාවේදී නිදැල්ලේ හැදෙනකොට අපිට ඒ ගැන අවබෝධයක් නැහැ. එතකොට ඒගොල්ලෝ නිදැල්ලේ යන හින්දා අපි දන්නේ නැහැ මද ලක්ෂණ පහළ වෙන අවස්ථාව කොහොමද නැත්නම් මේගොල්ලෝ ස්වභාවිකම සිංචනයට ලක් වුණාද ඒ වගේ දේවල් අපිට අවබෝධ කරගන්න බැරි වෙනවා මේ නිදැලි ක්‍රමේදී. සතුන් ගැන අවධානයක් යොමු කරගන්න බැරි වෙනවා. ඒක ගැටලු සහගත තත්ත්වයක්. කිරි දෙනුගේ තියෙන අවධානය යොමු කරගන්න බැරි වෙන එක. ඊළඟට පැටවුන් පවා ලැබීමේදී විශේෂයෙන්ම නිදැලි ක්‍රමේදී සමහරවිට නිදැල්ලේ යවපුවම නිදැල්ලේ සමහරවිට කැලෑව තුලදීම පැටවු
නැත්නම් තනකොළ ගොල්ලෙදිම පැටව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතනකොට පැටවුන්ට වෙන හානි තියෙනවා. මම පැටවුන් රැක බලා ගැනීමේදී කියන්නම් ඒ තොරතුරු අපිට ඒ ගැන අවධානය යොමු කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒතකොට පැටියෙක් කැලෑවකදී මේ තනුන භූමියකදී හම්බුනොත් එimhe එතකොට එයා පැටියට කරන්න ඕන මූලිකවම කරන්න ඕන දේවල් ටික කරගන්න බැරි වෙනවා. ඊළඟට අපි මූලිකවම කරනවා ගොඩක් කලාවට මේ සතාට මහ සතාට වැදෑම කන්න දෙන්නේ නැතු වෙනවා. ඊට පස්සේ පෙකිනි වෙල කපන්න ඕනේ, පැටියට කිරිබොණ්ඩ උරා දෙන්න, කිරිබොණ්ඩ සලස්සන්න ඕනේ. ඒ වගේ කිසිම කාරණාවක් සිද්ධ කරන්න බැරි වෙනවා නිදලි ක්‍රමයේදී. ඒක ගැටලුවක්. ඊළඟට වෙනත් විලෝපික සතුන්. විලෝපික සතුන් කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ ඔය ගැටලුව තියෙනවා වියලි කලාපීය ගව පාලනයේදී විශේෂයෙන්ම හම්බන්තොට වගේ පැතිවල විලෝපික සතුන් කියන්නේ මේගොල්ලන්ව මස් පිණිස ගන්න සතුන් ඉන්නවනේ. දිවියා, ලංකා කොටියා, ඒ වගේ සතු සමහරවිට මේගොල්ලන්ට හානි කරන අවස්ථා තියෙනවා. ඒ වගේ වුණොත් එකක් ගැටලුවක් මේ නිදලි ක්‍රමයේදී. හරි. රයිට්. ඒක මීට අමතරව සමහරලා අවස්ථාවන් තියෙනවා අපිට දැකලා තියෙනවා සමහරලාට නිදැල්ලේ යනකොට බල්ලෝ සපා කෑම සිද්ධ වෙනවා. ඒතකොට බල්ලන් සපා කෑම සිද්ධ වීම වුණොත් සමහර අවස්ථාවන්වලදී ජල බීතිකා රෝගී වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ලොකු ගැටලු තත්ත්වයක්. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. ඒක හින්දා අපි කියනවා නිදැලි ක්‍රමයේ යම් යම් අවස්ථාගත තත්ත්වයන් තියෙනවා. ඒතකොට නිදැලි ක්‍රමයෙන් තව චුට්ටක් දුරට හොඳ පැත්තට ගිහිල්ලා අපි භාවිතා කරනවා අඩසියුම් ක්‍රමය. එතකොට මේක ගොඩක් කලාවට මේ ග්‍රාමීය අර්ධනාගරික ප්‍රදේශවල විශේෂයෙන්ම දක්නට ලැබෙන ගව පාලන ක්‍රමයක්. මේකෙදී අර ඉඩකඩ ගොඩාක්ම අවශ්‍ය වෙන්නේ නැති ක්‍රමවේදයක්. එතකොට මේගොල්ලෝ ගොඩක් කරන්නේ අපි නිදැල්ලේ යන්න දෙන්නේ නැහැ සතුන්ට. හැබැයි තනකොළ තියෙන ස්ථානයක මේ සතුන්ව බැඳලා තබා ගැනීම සිද්ධ කරනවා. කියනවා දිගේලි කරනවා කියලා. මේගොල්ලන්ව ගහක හෝ නැත්නම් ලණුවක හෝ වෙනම කණුවක හෝ බැඳලා තැබීම කරනවා. ඒකට දිවා කාලෙදී වගේ එතකොට මෙයා ගැන අවධානයක් යොමු කරන්න වෙනවා වෙනම පුද්ගලෙක් දාන්න. එතකොට ඒගොල්ලෝ දිවා කාලෙදී අර තනින් තැනට මේගොල්ලන්ව මාරු කිරීම සිද්ධ කරනවා. තනින් තැන ගහෙන් ගහට බැඳින්න වෙනවා. ඒ වගේ දේවල් කරන්න වෙනවා. ඉතින් ඉස්සර සාමාන්‍ය සතු එක්කෙනා දෙන්න වගේ ඇති කරන ගෙවල් වල ගොඩක් වෙලාවට ওই ක්‍රමයට තමයි කළේ. සතාව තැනකට ගිහිල්ලා උදී බඳිනවා. ඊට පස්සේ ආයේ ටික වෙලාවක් ගියන් පස්සේ එතෙන්ට අවුව වැටෙනවා නම් හරි නැත්නම් එතන තනකොළ ඉවරයි වගේ තේරෙනවා නම් සතාව ගෙනිහිල්ලා තව තැනකට බඳිනවා. එහෙම දවසේ 3 තැනක හෝ 4 තැනක මේ සතාව බැඳීම සිද්ධ කරනවා. මේකට අපි කියනවා අඩසියුම් ක්‍රමය කියලා. රාත්‍රී කාලේදී අනිවාර්යයෙන්ම මේගොල්ලන්ම ගෙනල්ලා ගව ගාලක් හදලා ගව ගාල තුල රැඳෙන්න අවස්ථාව සලසලා දෙනවා. ඒතකොට ගව ගාල තුලදී විශේෂයෙන්ම සාන්ද්‍ර ආහාර සහ ජලය ලබා දීම සිද්ධ කරනවා. ඒතකොට දේශීය කිරි නිෂ්පාදකයන් වැඩිපුරම කරන්නේ මෙන්න මේ ක්‍රමය. ඒතකොට මේකේ තියෙන අවස්ථාවන් ගත්තොත් විශේෂයෙන්ම අඩු ඉඩකඩකදී මේ සතුන් හැසිරවන්න පුළුවන්. ඒකින්ද මේගොල්ලෝ අර නිදහසේ හැසිරෙන්නේ නැති ඉඳ ගොඩාක් ඉඩකඩ අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මේගොල්ලන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. ඒක වාසියක් අපේ නිදලි ක්‍රමයට වඩා. මේගොල්ලෝ ගැන අවධානය යොමු වෙනවා. මොකද නිතර සතාව ගහෙන් ගහට මාරු කරන්න ඕනේ. ඊළඟට වතුර ලබා දීම කරන ඒ වගේ දින්ද නිතර ගවයන් බලා ගන්නා කෙනෙක්ගේ අවධානයට යොමු වෙනවා. ඒක වාසියක්. ඊළඟට රාත්‍රී කාලයේදී මේගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා ගව නිවාසයකට රැගෙන යන හින්දා. ඒතකොට පිරිසිදු ජලය ලබා දෙන්න පුළුවන්. ගව නිවාසය තුලදී රාත්‍රී කාලේදී මේගොල්ලන්ට ආරක්ෂාව සැලසෙන හින්දා ඒක වාසියක්. එතකොට අවාසියක් විදිහට මේකේ ගන්න පුළුවන් මෙයා සතාව අර බැඳලා තබා ගැනීමෙන් දැන් තියෙන නිදහස් ගතිය නැති වෙන්න පුළුවන්. ඒක අනුව ඊටඟ අමතරව මේගොල්ලෝ සමහර අවස්ථාවන් වල අපි දැකලා තියෙනවා ගවයින් බඳිනවා බැඳලා පස්සේ එයා ගැන සැලකිල්ලක් නැහැ. හවස් වෙනකම් එකම තැන වතුරක් නැහැ. ඒ ලණුව දිග යන්න පුළුවන් දුර විතරයි කන්න හම්බෙන්නේ. එතකොට කෑම එහෙම සීමා සහිත වෙනවා. ඒතකොට කෑම එහෙම සීමා සහිත වුණොත් මෙයාගේ නිෂ්පාදනයේ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගන්න බැරි වෙනවා. ඒ අනේ අඩුපාඩුව මෙන්න අඩසියුම් ක්‍රමේදී අපිට දකින්න ලැබෙනවා. ඊළඟට සියුම් ක්‍රමයේ කියන එකේදී කරන්නේ පූර්ණ කාලිනව. සම්පූර්ණයෙන්ම සතුන්ව ගව නිවාස තුල තමයි තියාගන්නේ. කිසිම අවස්ථාවක එළියට යන්න
මේගොල්ලන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ. හැබැයි ගව නිවාසය ඇතුලේ සමහරවිට මේගොල්ලන්ට නිදහසේ විශේෂයෙන්ම කිරි දෙන සතුන්ගේ මේගොල්ලන්ට නිදහසේ හැසිරෙන්න ඉඩකඩ සලසලා තියෙනවා. මේ එළ දෙනුන්ගේ එහෙම ෆාම් තියෙනවා. එතකොට අර ගව නිවාසي ටිකක් විශාලව හදන්න වෙනවා. එතකොට මේ සියුම් ක්‍රමයේ හින්දා විශේෂයෙන්ම මේගොල්ලෝ ගැන අවධානය වැඩි යොදා ගන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ට ළඟට ආහාර සැපීම කරන්න පුළුවන්. සාන්ද්‍ර ආහාර සහ වෙනත් තනකොළ වර්ග ලබා දීම කරන්න පුළුවන්. ඊට අමතරව කිරි දෙවීමත් ඉතා පහසුයි මේගොල්ලන් නිවාස තුළ ඉන්න ඉඳ ඒ තුළදීම කිරි දෙවීමේ කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව වෙනම මේ නිවාසෙන් කිරි දෙවීමේ ස්ථානයකට ගිහිල්ලා කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ලංකාවේ උසස් ආහාරයකින් යුක්ත වැඩි නිෂ්පාදනයක් දෙන කිරි ගවයින් ඇති කරන්න මෙන්න මේ සියුම් ක්‍රමයට. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම ලංකාවේ තියෙන විශාල ගව නිෂ්පාදන කිරි නිෂ්පාදන ගොවිපල් තුල වැඩි හරියක් කරන්නේ මෙන්න මේ සියුම් ක්‍රමය භාවිතා කරලා ගවයින් නැති කිරීම. හරි. එතකොට ඒක පහසුයි. අහිතකර තත්ත්වයන් පරිසර තත්ත්වයන් වලට මේ සතුන්ව භාජනය වෙන්නේ නැති හින්දා මේ සතුන්ගේ නිරෝගීභාවය දිගට පවත්වාගෙන යන්න පුළුවන්. පරපෝෂී සතුන්ගෙන් විලෝපිකයන්ගෙන් සිද්ධ වෙන හානිය අඩු වෙනවා. right. ඊළඟට අපි ආහාර ද්‍රව්‍ය හරියට මේ අවශ්‍ය ප්‍රමාණයම ලබා දෙනවා. මේගොල්ලන්ගේ සතුන්ගේ බර ඊට පස්සේ ඒගොල්ලන්ගේ වර්ධනය ඊළඟ ඒගොල්ලන්ගේ වර්ධනයේ ඒගොල්ලන්ගේ වර්ගය ඒ වගේ දේවල් අනුව අපි අවශ්‍ය ආහාර ප්‍රමාණය ලබා දීම සිද්ධ කරන්න පුළුවන් පහසෙන්. එතකොට ඒ ආහාර ප්‍රමාණය ආහාරයට ගත්තද කියන එකත් බලා ගන්න පුළුවන්. ඒකින හොඳ අවධානමක් යොමු කරන්න පුළුවන්. හැම සතාගෙන් සතාටම අවධානයක් යොමු කරන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා මේ කිරිගවයින් පාලනයේදී. විශේෂයෙන්ම මම අර කිව්වා වගේ අර නිදහස් ක්‍රමේදී අර නිදලි ක්‍රමේදී තියෙන අවදානම නැතිකම මෙතනදී වැඩි වෙලා තියෙනවා. ඒක වැදගත් විශේෂයෙන්ම සිංචන කටයුතු වල සඳහා ආහාර ලබා දීමේදී ළඟට රෝගී තත්ත්ව නිරීක්ෂණයේදී සමහරලාට මේගොල්ලන්ට රෝගී තත්ත්ව ඇති වෙනවා. අපි නිදලි ක්‍රමේදී යවුවාම ඒගොල්ලන්ව බලන්නේ නැහැ. නමුත් මෙතන නිතර බලන්න වෙනවා. ආහාර දීමේදී. ඒතකොට සතුන්ගේ හැසිරීම අනුව අපිට බලාගත්ත හැකි මේගොල්ලෝ අසනීප තත්ත්වයක ඉන්නවද මොනවා හරි අඩුපාඩු තියෙනවද ඒ වගේ බලලා මේගොල්ලන්ට ඒවා නිවැරදි කරලා හොඳ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ කිරි දෙවීම වගේ දේවල්, ගැබ් ගැන්වීම වගේ දේවල් ක්‍රමවත්ම කරන්න පුළුවන් අපිට. මොකද අපි අවධානයෙන් යොමු ඉන්නවා. මම ඉස්සලා කිව්වා වගේ ගැබ් ගැන්වීම සඳහා අපි අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ මද ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ. මද ලක්ෂණ අඳුර ගන්න ඕනේ. ඒකෝට දවස් 20කින් 21කට මද ලක්ෂණ පහළ වෙනවා. එතකොට මේ මද ලක්ෂණ ඇතිවීම හරි වෙලාව දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ මද ලක්ෂණ දැකලා අපි නියමිත වෙලාවක් තියෙනවා. ඒ වෙලාව ඇතුළත කෘත්‍රිම සිංචන කටයුතු සිදු කළේ නැත්නම් අපිට පැටියෙක් පිළිසින ගැනීම අවස්ථාව අහිමි වෙනවා. ඒකට තව මාසකින් ඒක කල්යන. එහෙම කල්යෑම කරන්න බෑ. වාණිජව අපි කිරිගවෙන් නැති කරනවා නම් අපි ප්ලෑන් කරන්න ඕනේ අවුරුද්දකට. අපි සැලසුම් කරනවා අවුරුද්දකට එක පැටියක් ගානේ ලබා ගැනීම සඳහා. ඒකට අවුරුද්දකට එක පැටියක් ගන්න ලැබෙනවා කියන්නේ අඛණ්ඩව අපිට කිරි ලබා ගැනීම හැකියාවක් තියෙනවා සතුන්ගේ. ඒකෝර අපේ ගොවිපලේ නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය අඛණ්ඩව එක දිගට එක නිෂ්පාදනය තියෙනවා. මොකද අලෙවි කිරීමෙන් කිරි අලෙවි කිරීමෙන් තමයි කිරි නිෂ්පාදනය විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය කිරි අලෙවි කිරීමෙන් තමයි අපිට ආදායම ලබා ගන්න පුළුවන්. ඒකෝට ඒකාකාරී නිෂ්පාදනයක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. හරි. රයිට්. එතකොට මේකේ තියෙන අවාසි ගතිය ගත්තොත් සතුන් එක ළඟ එක තැන ඉන්නේ හින්දා සමහරකට සමහර රෝග වගේ දේවල් බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේගොල්ලන්ට නිසි ව්‍යායාම නොලැබීම අඩුවීම හේතුවක් වෙන්න පුළුවන්. මොකද මේගොල්ලන්ට අපි සාන්ද්‍ර ආහාර දෙනවා. තනකොළ විතර නෙවෙයි තන්තුමය ආහාර, දල ආහාර විතර නෙවෙයි අපි සාන්ද්‍ර ආහාර දෙනවා. එතකොට මේ සාන්ද්‍ර ආහාර වල ප්‍රෝටීන් එහෙම වැඩි. සමහරවිට එතකොට සතුන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වුණොත් මේගොල්ලෝ අර තරබාරු වීම සාමාන්‍ය වෙන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ව හැසිරවීම අපහසුතාවයකට ලක් කරනවා. ඉතින් සතුන්ට ලැබෙන ව්‍යායාම ඉතාලට අසනීප තත්ත්වයක් තියෙනවා. ඒකින්ද මේගොල්ලන්ට ව්‍යායාම ඇවිදීම සිද්ධ වෙන්න ඕනේ. සමහර සතුන්ගේ අස්ථි හිරවීම ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා වළක්ව ගන්න නම් අපි මේගොල්ලන්ට අවදින්න අවස්ථාව දෙන්න ඕනේ. ඒකින්ද තමයි මම කිව්වේ අර ගව නිවාස තියෙනවා. නිදලි ක්‍රමයේ වගේ මේ ඇතුලේ ඉඩකඩ තියෙනවා. මේගොල්ලන්ව වෙන් කරලා නැහැ. මෙන්න මේ වගේ
මේ කෑම කන අවස්ථාවකදී පමණක් මේ වගේ බෙල්ල දාන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. නමුත් එතනින් පිටිපස්සේ මේගොල්ලන්ට ඇවිදගෙන ඇවිදින්න පුළුවන් ඉඩකඩ තියෙන ගව නිවාස තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ NLDB ෆාම් ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලයේ ෆාම් වල මේ තත්ත්වය දකින්න පුළුවන්. විශේෂයෙන් බෝපත් තලාව වගේ මේ වගේ ලොකු ගව නිවාස දකින්න පුළුවන් විශාල ගව නිවාස. හරි. රයිට්. එතකොට ගව නිවාස ගැන තමයි අපි ළඟට කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරා සතුන් නැති කරන නැත්නම් ගවයින් නැති කිරීමේ ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ආකාර තුනකට බෙදෙනවා කිව්වා. නිදැලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමය. හරි. ඔය නම් තුන මතක තියාගන්න. මොකද ඊළඟට කුකුල් පාලනයේ කතාවේදී එන්නේ ඔන්න ඔය විදිහෙම කතාවක්. ඒකින්ද ඔකට සමානම එන්නේ වර්ගීකරණය. එතකොට ඒකින්ද යම්කිසි අදහසක් ඔයගොල්ලෝ තියාගන්න. හරි. එතකොට ගව නිවාස ගැන කතා කරනවා. මොකද දැන් අපි මේ කතා කරන නිදැලි ක්‍රමයෙන් අර ඊට පස්සේ අපි අඩසියුම් ක්‍රමේදී සහ සියුම් ක්‍රමේදී අනිවාර්යයෙන්ම ගවගාල් නැත්නම් ගව නිවාස භාවිතා කරනවා. එතකොට මේ ගව නිවාස භාවිතා කරන්නේ අපි මේ පරිසරයේ තියෙන අහිතකර තත්ත්වයන් වලින් සතාව ආරක්ෂා කරගන්න. තදව්ව, සුළඟ, වැස්ස, ඒ වගේ දේවල් වලින් මේ සතාව ආරක්ෂා කරගන්න. මොකද එහෙම ආරක්ෂා කරගත්තොත් මේ සතුන්ට ඇතිවන රෝග හානි නැත්නම් රෝග පරිබෝධ වලින් මේ සතුන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. එහෙම වුණොත් රෝග හැදෙන්නේ නැති සතෙක්ගෙන් වැඩි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සතාගේ සුව පහසුව අර තදව්වට වැහෙනකොට ඒ තියෙන පහසු ගතිය විශේෂයෙන්ම මේ යුරෝපීය ගවයින් හා මේක සම්බන්ධයි. මොකද අපි ගෙලි කලාපේ හෝ අතරමැදි කලාපේ හෝ සතුන් නැති කිරීමේදී ඊට අමතරව අපි කඳුරටක ප්‍රදේශයේ උඩරට ප්‍රදේශයේ කලාපේ අපි ගවයින් නැති කරද්දිත් පවා මේ යුරෝපීය සතුන්ට අවශ්‍ය වෙන උෂ්ණත්වය සමහරලාට නොලැබී යන්න පුළුවන්. එහෙම වුණොත් එතකොට එයාට අර සුව පහසු ගතිය නැති වෙන්න පුළුවන්. පිරිසුදු ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒක හින්දා ඒක වළක්ව ගන්න අපි සුව පහසුව ඉන්න පිරිසුදු ස්ථානයේ තියාගන්න විදියට අපි ගව නිවාස ලබා දෙනවා. විශේෂයෙන්ම තව එක කාරණාවක් මෙතනදී කියන්න ඕනේ මේ සුව පහසුව ඉඳීම කියන කතාවේදී ලංකාවේ අපි නොකල සමහරලාට වෙනත් රටවල් ඉතා සාර්ථක කිරි ගව පාලනය සිදු කරන රටවල් තියෙනවා. ඒගොල්ලෝ සමහරලාට අපි දන්නවා අර කිරි ගැනීම සඳහා භාවිත තියෙන්නේ කිරි බුරුල්ල සතාගේ. ඒතකොට කිරි බුරුල්ලේ හැම ගොඩක් සියුම්. ඒතකොට ගොඩක් වෙලාවට මේ සත්තු හැම තිස්සෙම හිටගෙන ඉන්නේ බිම දිගා වෙනවා. මේ දිගා වෙනකොට සමහරලාට බිම සිමෙන්ති වල කඩතොළු වගේ එහෙම තියෙනවා නම් මේ කිරි බුරුල්ලට හානි වෙන්න පුළුවන්. ඒත් මේ කිරි බුරුල්ලට තුවාල වගේ දුනොත් ඒවට යම් බැක්ටීරියා වගේ දේවල් ආසාදනය වෙලා සමහරලාට සතුන්ට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා වෙනත් රටවල් වල කරන දෙයක් තමයි මෙහෙම සතා ලගින ස්ථානයේ සමහරලාට රබර් වලින් හදාගත්ත. අපේ ලංකාවෙත් ඒ වගේ මම එක ෆාම් එකක් දැකලා තියෙනවා. මට හරියට මතක නැහැ මහවැලි ෆාම් එක හරි වෙන්න ඕනේ. ඒකෙදි ඒ සතා ලගින ස්ථානයේ අපිටම සතා මේ වගේ ස්ථානයක දාලා මෙතන ඔය කෑල්ලේ ලගින්න කියලා. එතකොට මේ ලගින කොටස සම්පූර්ණ ආවරණ විදිහට රබර් පාපිස්ස වගේ තට්ටුවක් දාලා තියෙනවා. එතකොට රබර් හින්දා මේ සතා බිම ඉඳගත්තත් ඒ තන බුරුලට හානි වෙන්නේ නැහැ. සමහර වෙනත් රටවල් වල නම් මේකට වෝටර් බෙඩ් හිටන් දාන අවස්ථා තියෙනවලු. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ තරමට ඒක වටිනවා කියන ඉන්න. හරි. ඒක මතක තියාගන්න. එතකොට ඒගොල්ලන්ට සතුන්ට අවශ්‍ය සුව පහසුව සැලසීම සඳහා අපි ගව නිවාස සපයනවා. එතකොට බාහිර කරදර වලින් විලෝපිකයන්ගෙන් ඊට අමතරව හොර හතුරන්ගෙන් ඔයගොල්ලෝ දන්නවා ළමයි ලංකාවේ විශේෂම ගම්පහ වෙනත් ගවයින් නැති කරන ප්‍රදේශවල ලොකු ගැටලුවක් කුරුණෑගල එහෙම ලොකුවට ප්‍රශ්නයක් මතුවෙච්ච තැනක් තමයි මේ ගවයින් හොරකම් කිරීම. ලංකාවේ හරියට වෙනවා. මොකද එක ගවයෙක් සාමාන්‍ය ලක්ෂයකට එහා වෙනවා. එක ගවයෙක් විකුණන්න ගත්තොත් සමහරට මස් පිණිස වුණොත් ඊටත් වැඩි වෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඇති කිරි ගවයින් ලංකාවේ කිරි ගවයින් මරන්න තහනම් කිරි දෙන එළදෙනුන් මරීම තහනම් ඊට අමතරව මී ගවයින්ගේ විශේෂයෙන්ම මී ගවයින්ගේ මී ගවයින්ගේ පිරිමි සතුත් ගැහැණු සතුන් දෙන්නම මැරීම තහනම්.
ඉතින් එතකොට ඒ වගේ තත්ත්වයන් වලදී මේ සතුන්ට තියෙන මස් වලට තියෙන ඉල්ලුම වැඩි හින්දා විශේෂයෙන්ම වෙනත් ප්‍රජාවන් ඉන්නවා හරියට ගව මස් ආහාරයට ගන්න. අපි සිංහල බෞද්ධ අය ගොඩක් අඩුයි. නමුත් වෙනත් ආගම් අය ඉන්නවා මේවා කැමට ගන්න. ඒකට ඒගොල්ලෝ හරියට මේ සතුන්ගේ මස් ආහාරයට ගන්න සතුන් මරන. ඒකට සමහරලාට වෙළඳ පොලේ මේ සතුන්ගේ හිඟතාවයක් ඇති වුණොත් හොරකම් කරන්න පෙළඹෙනවා. ඉතින් එහෙම අවස්ථා රාශියක් අපිට දැකලා තියෙනවා. ගවයින් හොරකම් කරනවා. එතකොට ඒක වළක්ව ගන්න අපිට නිවාස ලබා දීම කරන්න පුළුවන්. එහෙම නිවාස ලබා දුන්නත් සමහර අවස්ථාවලදී ඒවෙන් රිංගල කොහොම හරි සතුන් හොරකම් කරන අවස්ථා අපිට හම්බෙලා තියෙනවා. ඊළඟට අපිට ගව නිවාසය සැපීම තුළින් සතුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය ක්‍රමවත්ව ලබා දීමේ හැකියාව තියෙනවා. ආහාර විතර නෙමෙයි ජලයත් ඒ වගේ ක්‍රමවත් අපිට ලබා දෙන්න. පිරිසුදු පැහැදිලිව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සතුන්ගේ බර අනුව, වයස අනුව සහ වර්ගය අනුව ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ආහාර අපිට පහසුවෙන් ලබා දෙන්න පුළුවන් ගව නිවාස වල අපි සතුන් නැති කිරීම. නිදලි ක්‍රමයේදී අපිට ඒ தත්ත්වය කරන්න බෑ. ඊළඟට සතුන්ව පිරිසිදු කරන්න පුළුවන්, ලගින තැන පිරිසිදු කරලා තියාගන්න පුළුවන් නේද? ගව නිවාසයක් තුළදී ඉතා පිරිසිදුව තියාගන්න පුළුවන්. මොකද අපි ගන්නේ කිරි. ඒතකොට කිරි වලට කුඩා හෝ අපද්‍රව්‍යයක් වැටුනොත් මුළු කිරි භාජනයම විනාශ වෙන්න පුළුවන්. අපි කියමු කිරි ලීටර් 5ක් විතර දෝලා ඉවරලා අවසාන බින් කොටස ගන්න යනකොට සමහරලාට මේ තියෙන ගව නිවාසයේ මොකක් හරි එකක යම් කිසි අඩුපාඩුවක් කියලා මේකට අපද්‍රව්‍යයක් වැටුනොත් ඒ කිරි ලීටර් 5ම අහක දාන්න. ඒකින්ද ඒ වගේ දේවල් වළක්ව ගන්න අපිට ගව නිවාස සපයන්න වෙනවා. හරි? පහසුවෙන් සහ පිරිසිදු කිරි දෙවීමේ කාර්යයක් සඳහා ගව නිවාස සපයන්න. ඊළාමතර මේගොල්ලන්ගේ ගව මුත්‍රා ගොම කියන එක ඉතාමත් වටිනවා. දැන් මේ වෙනකොට මේ කාලේ වෙනකොට ඕගොල්ලන්ට දැනෙලා ඇති විශේෂයෙන්ම අම්පාරේ ළමයිම දන්නවා ඇති ගොම වලට කොච්චර ඉල්ලුමක් තියෙනවද රයිට් ගොම වලට ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒකෝ මේ ඉතා ඉහළ ඉල්ලුම තියෙන මේකේ තියෙන කාබනික පොහොර වගේ දේවල් මේකේ තියෙන පෝෂක ගුණ ශාක පෝෂක වැඩි ශාක පෝෂක රාශිය තියෙනවා. ඊළඟට කාබනික විදිහට. ඒතකොට මේක හින්දා මේ අපිට පුළුවන් ගව නිවාස ඇති කරපුවාම ගව නිවාස තුල සතුන් ඇති කරපුවාම මේවා පිළිවෙලකට නැත්නම් මේගොල්ලන් ක්‍රමානුකූලව මේවා අපද්‍රව්‍ය මේ සතුන් බැහැර කරන අපද්‍රව්‍ය කාණුපිරි කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලබා ගන්න පහසුවෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව ජීව වායු එකක අනිවාර්යෙන් ගොඩක් ලොකු ෆාම් වල තියෙන ජීව වායු එකක විශේෂම බල ශක්තිය ලබා ගැනීම සඳහා ජීව වායු සෑදීම සඳහා මේවා පහසුවෙන් එකතු කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් කවුරුහරි දාලා ඉතින් එක්කව කරන්න ඕනේ නිදැලි ක්‍රමයේදී. නමුත් ගව නිවාසයක් දුන්නාම ඒකේ අවශ්‍ය කාණු සකසලා බැස්මවල් සකසලා ඒවා කෙලින්ම ටැංකි වලට යන විදිහට හදන්න පුළුවන්. ඒක පහසුයි. ඊළඟට ගව නිවාසය ඇතුළේ ඉන්නදී සතුන් ගැන අවධානයක් යොමු කරන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. සතාගෙන් සතාට අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් සතුන්ගේ ගැටලු අපිට හඳුනා ගන්න බැරි වෙනවා. සතුන්ගෙන් සතු අපි ඊළඟ කොටසේ අපි කියනවා විශේෂයෙන්ම සතුන් හඳුනා ගැනීම සඳහා අනිවාර්යෙන් අපි ටැග් කිරීමක් කරනවා. ඒතකොට මේ සතුන් හඳුනා ගැනීමේදී අපිට පහසුවෙන්ම මේගොල්ලන්ව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ගව නිවාසය තුළ ඉන්නේ. හරිද? හැබැයි ගවෙන් ඇති කරන ක්‍රමය අනුව මේ ගව නිවාස සාධන නිවාස වෙනස් වෙනවා. හරි? එතකොට අපි සාමාන්‍යයෙන් අපි කතා කරනවා ආකාර දෙකක ගව නිවාස හදනවා කියලා. එකක් විවෘත ගව නිවාස, අනිත් එක ආවර්තිත. නැත්නම් විවෘත නැති. පිටතට විවෘත ඒවට අපි කියනවා විවෘත නිවාස කියලා. ආවරණය කරනවා. පිටතට ආවරණය කරනවා ඒවට ආවර්තිත නිවාස කියනවා. එතකොට මේ ගව නිවාස කොටස් දෙකකට බෙදෙනවා. විවෘත නිවාස සහ ආවර්තිත නිවාස විදිහට. එතකොට මෙන්න මේ ආවර්තිත නැත්නම් වහලා තියෙන නිවාසවල ආකාර දෙකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ සතුන්ව අපි කූඩු කරලා තියෙන සතුන් ඉන්න පිළිවෙල අනුව ආකාරය අනුව බඳලා තබන විදිය සහ නිදහසේ තබන ආකාර අනුව ආකාර දෙකකට බෙදෙනවා. ඊට පස්සේ බඳලා තබන එකේදී මේ සතාගේ ප්‍රමාණයට පමණයි ඉඩ සපයන්නේ. සතාව බඳලා තියෙන එළියට යන්න බැරි වෙනවා. හරි. ඒතකොට ඒකෙදි නැවත මේ සතා ඉන්න හැඩය ඉන්න ක්‍රමය අනුව ආකාර දෙකකට බෙදෙනවා. එකක් තනි පේලි ක්‍රමය සහ අනිත් එක දෙපේලි ක්‍රමය. දෙපේලි ක්‍රමයේදී තමයි අර සතුන්ගේ පිහිටන ආකාර. ඔයගොල්ලන් පිටුරලින් පේන්නේ ඒතකොට පිහිටන ආකාරය අනුව
හිසට හිස ක්‍රමය සහ වලිගිට වලිග ක්‍රමය කියලා දෙක. පැහැදිලිද? එතකොට ගව නිවාස විවෘත ආවෘත විදිහට කාණ්ඩ නියමිනවා. එතකොට ආවරිත නැත්නම් වහලා තියෙන උඩින් ආවරණය කරන ලද නිවාසයක ආකාර දෙකකට අපි සතුන් ඇති කරනවා බැඳ තබන සහ නිදහසේ තබන කියලා. ඊට පස්සේ මේ බැඳ තබන එකේදී තනිපේලි විදිහට බැඳලා තියන්න පුළුවන් දෙපේලි විදිහට හදන්න පුළුවන්. ඒත් දෙපේලි විදිහට තැබ්බුවත් ගොඩක් ඉඩ ඉතුරු වෙනවා තනිපේලියට වඩා. ඒක වාසියක්. හරි ඊට පස්සේ දෙපේලි ක්‍රමයේදී අපිට සතුන් ඉන්න හැඩේ ඉන්න පැත්ත ගැන සලකලා හිසට හිස ක්‍රමය සහ වලිගිට වලිග ක්‍රමය කියලා ආකාර දෙකකට බෙදෙනවා. ඒතකොට විවෘත නිවාස කියන්නේ සතුන්ට නිදාසේ හැසිරෙන්න දීලා තියෙන ඉඩ දීලා තියෙනවා. හැබැයි නිවාසයක් සපයලා තියෙනවා. දැන් මේ පින්තූරේ තියෙනවා වගේ සතුන් නිදාසේ ඉන්න. හරි ඉඩ තියෙනවා යාට. විවෘතයි. ඉති බැඳලා නැහැ. වහලේ පමණයි තියෙන්නේ. මේගොල්ලන් පාලනය කිරීම සඳහා වටේට ශක්තිමත් වැටකින් ආවරණය කරලා තියෙනවා. හරි ඒතකොට ශක්තිමත් වැටකින් ආවරණය කරලා තියෙනවා. වහලේ තියෙනවා. ඒතකොට මෙයා නිදාසේ මේ තුල ඇසෙනවා. ඉතින් මේවට කියනවා අපි විවෘත නිවාස කියලා. ඒතකොට මේකෙදී අපිට අර සතුන්ගෙන් කිරි දෙවීම සඳහා කිරි දෙවීම සඳහා ගැනීමේදී මේ සතුන්ව වෙන් කරලා ගන්න ඕන අවස්ථාව වෙනවා. හරි. රයිට්. එතකොට මේකට යන අපිට යන ඉඩ වැඩි වුණාට මේකට යන ඊටම සාපේක්ෂව වැඩි. හරි. සතුන් ප්‍රශස්ත ව්‍යායාමයක් ලැබෙන ඉඳලා හොඳ නිරෝගී සතුන් හදා ගන්න පුළුවන්. ආවරිත නිවාස. එතකොට ආවරිත නිවාස මම කිව්වා දැන් මේකේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති විවෘත නිවාසයක මේ වගේ නිදැල්ල ඉන්න පුළුවන්. අනික මේ විවෘතයි. පරිසරයට විවෘතයි. නමුත් ආවරිත නිවාසයක මේ පරිසරයට විවෘත නැහැ. දික්ටි බැඳලා වහලවල් දාලා ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ ඇතුලේ තමයි සතුන් ඉන්නේ ආවරිත නිවාසය. එතකොට ඔයගොල්ලන්ට ආවරිත නිවාස දකින්න පුළුවන්. ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් නවසීලන්ත ගොවිපළ තුල සතුන් ඉන්න ආවර්ත නිවාසයක් තියෙනවා. ඊට අමතරව අඩසියුම් ක්‍රමයටත් සතුන් ඉන්න පිරිමි සතුන් සහ රටව් හම්බෙච්ච නැති ගැහැණු සතුන් නිදාසේ යවලා තියෙනවා. අනකොල කන්නේ ඊට පස්සේ රැය වෙනකොට ඒගොල්ලන්ව අනකට ගාල් තුනක් කරනවා. ඒ ගාල් ඉන්සිඩන්ට් ෆාම් එකේ තමයි වල තියෙන්නේ. ඒ ගාල් ආවර්ත නිවාසයක් තමයි දෙන්නේ. මොකද ආවරණය කරලා තියෙන්නේ වටේටම දික්ටි බැඳලා ආවරණය කරලා තියෙනවා. ඒකට මේකෙදි යන වියදම වැඩි. නමුත් සතුන්ට වෙන් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ආවර්ත නිවාසයක කිරි ගන්න සතුන් වෙනම ඉන්නේ. ඊළඟට ගර්භණී වෙච්ච අය පැටව ගන්න ඉන්න අය වෙනම ඉන්නේ. ඊට පස්සේ පැටව වෙනම ඉන්නවා. ඊට පස්සේ කිරි වැරීම පසු ඉන්න පැටව වෙනම ඉන්නවා. ඊට පස්සේ අසනීප වෙච්ච සතුන් වෙන් කිරීම සඳහා වෙන ගව නිවාස ලබා ගන්න. ඒකට පැටවුන්ට වෙනම නිවාස ඒ වගේ වෙනම හදන්න පුළුවන්. විශේෂයෙන්ම පිරිමි සතුන්ට වෙනම ගව නිවාස හදන්න. හරි. රයිට්. එතකොට මේ ආවර්තිත නිවාස තමයි ආකාර දෙකකට බෙදෙන්නේ තනිපේලි ක්‍රමය සහ දෙපේලි ක්‍රමය. හරි. ඊට පස්සේ මේ දෙපේලි ක්‍රමය තමයි හිසට හිස සහ වලිගිට වලිග ක්‍රමය විදිහට තවත් ආකාර දෙකකට බෙදෙන්නේ. පැහැදිලිද? right. right. ඊළඟට තනිපේලි ක්‍රමයේදී මේ තියෙන්නේ මම කිව්වා ආවර්ත නිවාස තුල තනිපේලි ක්‍රමයේදී සතුන් පේලියට තනිපේලියට එක පෙළයි ඉන්න විදිහට තමයි අපි සතුන්ව ඇති කරන්නේ. දිගටි කරන්නේ. ඒකට සතුන්ට මේ විදිහට ඉන්න තියෙනවා. ඉතින් විවිධාකාරයේ ස්ට්‍රක්චර්ස් තියෙනවා සතුන් ඉන්න. ඒතකොට මේ තනිපේලියට ඉන්න විදිහ මේ සතුන් ආහාර දැන් මෙතෙන්ට තමයි තනකොළ දාන්නේ. මෙතන තියෙන්නේ ජල භාජන. හරි. ඔක තමයි සතුන් එතකොට මේ දෙන්නටම තියෙන මේ ජල භාජන. එහෙනම් එතකොට මේ සතුන්ටත් ඒ වගේ මේ තනිපේලියක තනකොළ කෑම පිදුරු දීලා තියෙනවා. right. එතකොට මේකෙදි සතුන් සංඛ්‍යාව අඩුවෙන් ඉන්නවා නම් තනිපේලි ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙපේලි ක්‍රමයේදී අපි පේලි දෙකකට දැන් මේ ඉන්න සතුම අනිත් පැත්තේ තව පේලියකුත් ඉන්න විදිහට පේලි දෙකක් පෙන්නනවා මේ විදිහට. මේ තියෙන පේලි දෙකක්. right. මේ පැත්තෙත් දාන්න පුළුවන් මේ පැත්තෙත් දාන්න. පේලි දෙකක්. ඒකට ඒකින්ද දෙපේලි කියනවා. හැබැයි එක පැත්තක් නැතුව මේ සත්තු ඉන්න පැත්ත විතරක් තියෙනවා අපි කියන තනිපේලි ක්‍රමය. හරිද? right. එතකොට දෙපේලි ක්‍රමයේදී සතුන් සාමාන්‍යයෙන් 15ක් 20ක් විතර අතර ඉන්නකොට අපි මේ ක්‍රමය පාවිච්චි කරනවා. මොකද ඉඩ අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මොකද දිගටම හදන්න නැතුව
10 දෙනා වගේ විදිහට හදන්න පුළුවන් ඉතින්. හරි. රයිට්. එතකොට ආර්ථිකයේම ඵලදායීතාවය තියෙන්නේ ඇයි? මේක මේ වැඩි ඉඩක් යන්නේ නැති හින්දා. ඊළඟට අපිට මේකෙදි අපි දෙපේරි ක්‍රමේදී තවත් ආකාර දෙකකට වර්ගීකරණය කරනවා. ඒ ආකාර දෙක වර්ගීකරණය කරන්නේ මේ සතුන් ලගින දිශාව. හරිද? එතකොට මූණට මූණ නැත්නම් ඔළුවට ඔළුවක් පේන විදිහට සතුන් අපි දාන විදිහට තියෙනවා. අපි ඒකට කියනවා හිසට හිස ක්‍රමය කියලා. ඊට පස්සේ පිටිපස්සට එන විදිහට දානවා නම් අපි කියනවා වලිගිට වලිගි. බලමු අපි ඒවා ඔයගොල්ලන් හඳුන ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ වලිගිට වලිගි ක්‍රමේ කොටසක්. ඒ කියන්නේ මේ වගේම සමාන සතු කොටසක් මේ පැත්තට දාන්න. හරි. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට මේ දැන් මේ පැත්තට දාන සතු මේ පැත්තට දාලා තියෙන සතු ආකාරයෙන්ම සෙට් එකක් මේ පැත්තට දාන්නත් පුළුවන්. එතකොට ඉන්න වෙන්නේ කොහෙද? පිටිපස්ස පැත්තට මේගොල්ලන්ගේ පිටිපස්ස පැත්ත හැදලා. හරි. ඒ කියන්නේ මේගොල්ලෝ දෙගොල්ලන්ව පිටිපස්ස හැදලා තියෙන ඉඳ අපි කියනවා මේගොල්ලන්ට වලිගයට වලිගය ක්‍රමය කියලා. හරි. එතකොට මේකේ වලිගයට වලිග ක්‍රමේ හදලා මෙතන මැදින් තමයි පේනවා ඇති ඔයගොල්ලන්ට මැදින් කාණුවක් දාලා තියෙනවා. ඒ කාණුව දිගේ තමයි අර මල ද්‍රව්‍ය මුත්‍රාහිම ගමන් කරන්නේ. එතකොට වෙන වෙනම අනිත් පැත්තෙන් මේ වගේ ආහාර ද්‍රව්‍ය සැපීම කරන්න ඕනේ. ආහාර ද්‍රව්‍ය ජලයේ සැපීම කරන්න ඕනේ. හරිද? රයිට්. එතකොට මේකේ වාසිය තමයි මේ අපද්‍රව්‍ය එක කාණුවකට යාම හින්දා මේ කාණුව දිගේ මේක ගලා යෑමට සැලසෙනවාම මේක බල අපිට පුළුවන් ජීවායු එකකකට වගේ යවා ගන්න මේ අපද්‍රව්‍ය ටික. නැත්නම් වෙනම එකහු කරන්න පුළුවන් කොම්පෝස්ට් සෑදීම සඳහා. හරිද? එතකොට පහසුයි පිරිසිදු කරන්න පහසුයි. දෙපේලි ක්‍රමය සහ වලිගිට වලිග ක්‍රමෙ හින්දා ලෙඩ බෝවීමක් අඩුයි. ඊළඟට හෙඩ් ටු හෙඩ් නැත්නම් හිසට හිස ක්‍රමය. මේකෙදි සතුන් අපි දාන්නේ මූණට මූණ. මේ තියෙන්නේ බලන්න මේ පැත්තේ සතු මේ පැත්තට ඉන්නවා. මේ පැත්තේ ඉන්න සතු මේ පැත්තට ඉන්නවා. මේ සතුන්ගේ හිස මේ පැත්තට. ඒකට මේ මූණට මූණ. right? මූණට මූණ ක්‍රමේ ඉඳ ගිහිල්ලා නේද ප්‍රශ්නාත්මක වෙලා තින්නේ. right. හරි. එතකොට මූණට මූණ ක්‍රමේදී අපි කරන්නේ මේ ආහාර සහ ජලය. හරිද? ආහාර සහ ජලය තියෙන බඳුන් සහිත බඳුන් අපි යොදාගන්නේ මැදට. මැද පැත්තේ. එතකොට දෙගොල්ලන්ටම එකම භාජනීය වාර්තා කරන දෙපැත්තෙම ඉන්නකහට එකම භාජනීය වාර්තා කරන කියනවා. ඒක වාසි. ඊට පස්සේ ආහාර සහ ජල බඳුන් පිරිසිදු කිරීමත් වාසියක් වෙනවා. පැහැදිලිද? එතකොට මේ වගේ ආහාර බඳුන් සහ ජල බඳුන් තියෙනවා. හරි. එතකොට සතු මූණට මූණ ගන්නකොට එකම පැත්තට ඉන්නත් වාසිය. හරි. right. එතකොට අවසාන වශයෙන් මේකේ ගවයින්ට ඇයි අපි නිවාස සපයන්නේ? right. අපි ඉස්සෙල්ලත් කතා කළා සතුන්ට අහිතකර කාලගුණ තත්ත්වයන් වලින් පීඩාවටපත් නොවි සුව පහසුව පිරිසිදු ඉන්න අපි මේ ගව නිවාස සපයනවා. ඊළඟට මේ සතුන් හොර හතුරන්ගෙන් සහ වෙනත් සතුන්ගේ බාහිර උපද්‍රවයන් වලින් ආරක්ෂා වෙන්න අපි නිවාස සපයනවා. ආහාර සහ ජලය ප්‍රමුවත් ලබා දීම සඳහා වැදගත් වෙනවා. මම මේ ටික කියලා තියෙනවා. ඊට පස්සේ අපද්‍රව්‍ය කළමනාකරණයට ඉතා පහසුයි. ගව නිවාස ලබා දුන්නා සතුන් ගැන අවබෝධයක් අවධානයක් යොමු කරගන්න පුළුවන්. ඒකෙන් සතුන් කළමනාකරණය සහ අභිජන්‍ය කටයුතු විශේෂම සිංචනයේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් සහ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. මේ විදිහට අපි ගව නිවාසවල සතුන් නැති වීම තුළ පැහැදිලිද? ඒ දක්වා තේරුණාද කියලා හිතනවා. මේකේ 아무තු දේවල් නෑ. හරි. මොනවා හරි ගැටලු තියෙනවද? ගැටලු නෑ කියලා හිතනවා. අපි ඊළඟ කොටසට යන්. මේකත් අමාරු නෑ. පාඩම් කරන්න තමයි තියෙන්නේ. හරි. දැන් අපි ගව නිවාසයක් හදුවට පස්සේ අපිට කුඩා පැටවුන් පොඩි කාලේ ඉඳලා කොහොමද රැකගන්නේ කියන එක බලන්න වෙනවා. අපි විශේෂයෙන්ම අපි මේ වැඩි සලකන්නේ විශේෂයෙන්ම අපි කිරි ගන්න නැත්නම් එළ දෙනුම් ගැන තමයි සලකන්න බලන්නේ. පිරිමි සතුන් වලට වඩා. හැබැයි පිරිමි සතුන් ආවොත් අපිට රැක බලා ගන්න කොහොමද කියන එක මුලින් ඉඳලා දැනගන්න ඕනේ. ඒක පොදුවේ අපි මේ දැන් කතා කරනවා වසකටුන් කොහොමද රැක බලා ගන්න කියලා. හරිද? එතකොට අපි වසු පැටවුන් කියන්නේ කවුද කියලා ගත්තොත්
සාමාන්‍යයෙන් ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුද්දක් විතර වයස වෙනකම්. ඉපදිච්ච අවස්ථාවේ ඉඳලා අවුරුද්දක් වයස වෙනකම් අපි ඒ සතුන්ට කියනවා වසු පැටවුන්. මතක තියාගන්න අපි විවිධ නම් වලින් මේගොල්ලන්ගේ විවිධ නම් වලින් හඳුන්වනවා. අපි මේගොල්ලන්ට අපි අවුරුද්දක් විතර යනකම් අපි කිව්වා වසු පැටවුන් වෙනවා කියලා. ඒත් අවුරුද්දෙන් පස්සේ මේගොල්ලෝ අවුරුදු එකමාරක් විතර යනකොට මේගොල්ලෝ ගැහණු සතුන් නම් මේගොල්ලෝ ලිංගික පරිණතයටපත් වෙනවා. ඒත් එහෙම වුණාම අපි පැටියෙක් හම්බෙලා නැති එකවරක්වත් පැටියෙක් හම්බෙලා නැති ගැහණු සතුන්ට අපි අවුරුද්දට වැඩි සතුන්ට අපි කියනවා නෑම්බියෝ කියලා. එතකොට ඊට පස්සේ අපි ඔයගොල්ලන් ඉස්සරහට ඔක ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒගොල්ලන්ව ගැප් ගත් දෙනු විදිහටපත් කරනවා. අපි කෘත්‍රිම සිංචනයේ ස්වභාවික සිංචනය. ඊට පස්සේ එළ දෙනු බවට පත් වෙන්නේ පැටව දැම්මට පස්සේ. පැහැදිලිද? එතකොට ඒකේ ඒ ආගේ නම් තියෙනවා. එතකොට වසුපැටියෙක් කියන්නේ කවුද කියලා කිව්වොත් ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුද්දක් යනකම් අපි කියන්නේ යාට වසුපැටියෙක් කියලා. පැටියෙක්. හරි? රයිට්. එතකොට මේගොල්ලෝගේ මේ වසුපැටවුන් හරියට බලා ගන්න ඕනේ ඇයි? මහන්න පුළුවන් ඕගොල්ලන්. කුඩා කාලේ අපි වසුපැටියෙක් ගවපාලනයේදී වසුපැටියෙක් රැක බලා ගැනීමේ කාර්යය ඉතා වැදගත් වේ. මේක විස්තර කරන්න කිව්වොත් අපිට වෙනවා මේකේ වැදගත්කම කියන්න. ඒතකොට වසුපැටියෙක් කියන කතාව අපිට වේලාසෙන් හඳුන්වන්න වෙනවා. වසුපැටියෙක් කියන්නේ ඉපදුණු දවසේ ඉඳලා වසරක් වයසක වෙනකම් කාලයේ තුල ගවයෙක් අපි කියනවා වසුපැටියෙක් කියලා. පැහැදිලිද? ඊට පස්සේ අපිට කියන්න වෙනවා ඇයි මේ වසුපැටිය රැක බලා ගැනීම කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ පැටියෙක් ලැබුණාම එයා තමයි කවදා හරි අනාගතයේ දවසක කිරි දෙන සතෙක් බවට අපිට පත් වෙනවා. පිරිමි සතෙක් නොවනවා නම් ගැහණු සතෙක් අපිට ලැබුණොත් එයා තමයි අපිට තව අවුරුද්දකින් එකමාරකින් කිරි දෙන්න පටන් ගන්නවා. හරිද? අපිට මිනිසුන්ට බිස්නස් එක නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය කිරි නිෂ්පාදනය ලබා දෙන්න මේ වසුපැටිය තමයි තව අවුරුද්දකින් එකමාර. එතකොට ඒ නිෂ්පාදනය දෙන්න නම් මේ ලැබෙන පැටියා මේ අවස්ථාවේදී ළමා කාලයේදී නිසි පරිදි පෝෂණය කිරීම, නඩත්තු කිරීම සහ රැක බලා ගැනීම කරන්න ඕනේ. පෝෂණය කිරීම, නඩත්තු කිරීම සහ රැක බලා ගැනීම. එතකොට ඒ සඳහා හරිද? ඒ හින්දා ඒක වැදගත් වෙනවා. එතකොට මේ ගහනේ අපිට වැදගත් වෙනවා මේ සත්තු සංඛ්‍යාව වැඩි කරලා. සත්තු සංඛ්‍යාව වැඩි වෙන්න අපේ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. නිෂ්පාදනය වැඩි වෙන්න නම් අපිට මෙන්න මේ කුඩා සතුන්, ගව පැටවුන්, පසු පැටවුන් අනිවාර්යයෙන්ම හොඳින් පාලනය කරලා හොඳ නඩත්තුවකින් හොඳ නිෂ්පාදනයක් කරා ගෙනියන්න අවශ්‍යයි. හරිද? ඒ සඳහා වසු පැටවුන් පාලනය ඉතා වැදගත් වෙනවා. පැහැදිලිද? හරි. මොකද අනාගතයේදී මෙයා කිරි නිෂ්පාදනය කරන එළදෙනෙක් බවට පත් වෙනවා. හරි. ඒතකොට ඒ සඳහා මෙයාව මුල ඉඳලම සූදානම් කිරීම අවශ්‍ය වෙනවා. ඒක තමයි මම මේ කියන්නේ පුන පුරා. හරි. එතකොට අර ඉස්සලා කිව්වා වගේ වසුපැටියෙක් ගැන විස්තර කරනවා. වසුපැටියෙක් කියන්නේ කවුද කියලා විස්තර කරනවා. එතකොට මේ වසුපැටවුන් ගව පාලනයේදී වසුපැටවුන් පාලනය ඇයි වැදගත් වෙන්නේ කියලා මේ විදිහට ලියන්න පුළුවන්. හරි. ටුටක් ඉන්නේ. හරි. එතකොට දැන් මේ පොඩක් නැවතුවේ මේ හෙට තියෙන ඇඳිරි නීති ආය අනිද්දා වෙනකන් දීර්ඝ කළා. ඒක මේ පණිවිඩය ආව එකයි. හරි. ඔහෙ ගැටලුවක් නැහැ නේද ඉමේෂ්? ඔය පැත්තේ ගැටලුවක් නැහැ නේද ඉමේෂ්? ඉමේෂ් නේද ඉන්නේ? ඔහෙ ගැටලුවක් නැහැ නේද? නෑ සර් නෑ. හරි. රයිට්. එතකොට අපි කතා කර හිටියේ ඇයි අපි වසුපැටියෙක් නිවැරදිව වසුපැටියෙක් ඇති කිරීමේ අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. රයිට්. එතකොට ඇයි අපිට මෙයාව ක්‍රමවත් වසුපැටුම් පාලනය සිද්ධ කරන්න වැදගත්කම ගත්තොත් නිකන් අපි යවනවට වැඩිය නිකන් සතුන්ව පාලනය කරනවට වැඩිය අපිට මේ සතුන් ක්‍රමවත්ව පාලනය ඉතා වැදගත් වෙනවා. ක්‍රමවත්ව පාලනය. නිවැරදිව සහ ක්‍රමවත්ව. ඒක තමයි වැදගත් වෙන්නේ. නිවැරදිව සහ ක්‍රමවත්ව පාලනය වැදගත් වෙනවා. හේතුව අපි මේගොල්ලන්ගේ
තමයි කවදා හරි මේගොල්ලන්ගෙන් තමයි අපි නිෂ්පාදනය ලබා ගන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණා. හරිද? එතකොට අපි වසු පැටියේ නිවැරදිව හදාගන්න වෙනවා. ඒකින්ද අපි මේගොල්ලන්ට නිවැරදි පාලනයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ නිවැරදි පාලනයේදී වැදගත්කම කියන්නේ මේගොල්ලෝ උපතේ ඉඳලා පළවෙනි සති දෙක තුන තුල මේගොල්ලන්ගේ මිය යාම සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. නිවැරදි පාලනයක් කළොත්. හරිද? සතුන් ගව වසු පැටවුන් නිවැරදිව පාලනය කළොත් අපිට මේගොල්ලන්ගේ විශේෂයෙන්ම මුල් සති දෙක තුල ඇති මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. එතකොට අපේ සතුන්ගේ ගහණය අඩු වෙන්නේ නැහැ. හොඳ සත්ත්ව ගහනයක් පවත්වාගෙන යන්න පුළුවන්. පුළුවන් තරම් ගැහැණු සතුන් වැඩි වෙන්න අපේ ගෝල්පලේ නිෂ්පාදනය වැඩි වීම තමයි සිද්ධ වෙන්නේ.